දූල පුතාලා සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම අද ඔයාලට කියලා දෙන්නේ 9 ශ්‍රේණියේ වෘත්තයක පරිධිය කියන පාඩම. ඒතර ළමයි ඔයාලා දැනටමත් දන්නවනේ වෘත්තයක් කියන්නේ මොකක්ද කියලා නේ. වෘත්තයක් කියන එක ඉගෙනගෙන තියෙනවා. මම වෘත්තයක රූප සටහනක් අඳින්නම්. මොන බලන්න මේ වෘත්තයක් අඳින්න පුළුවන් අපි පොඩි කාලේ නම් මේ වෘත්තාකාර ඇට තියෙන වස්තු පාවිච්චි කරලා ඇඳා. ඒ කියන්නේ කෝප්පයක්, බෝතලයක පියන, ආසියක්, ඒ වගේ වීදුරුවක්, ඔන්න වගේ නැත්නම් පිඟානක් එහෙම පාවිච්චි කරලා වෘත්තයක් ඇඳ ගන්න පුළුවන් වුණානේ නේද? ඊට අමතරව වෘත්තයක් අඳින්න පාවිච්චි කරන්න පුළුවන් තව උපකරණයක් තියෙනවා. ඒකට කියනවා කව කටුව කියලා. ඉතින් කව කටුවෙන් අපිට එක එක සයිස් එකට වෘත්ත ඇඳ ගන්න පුළුවන්. දැන් මේ වෘත්තයක් ගත්තොත් මෙන්න මේකේ මූලික වශයෙන් කොටස් කීපයක් තියෙනවා. පොඩක් අන්නේ පිළිබඳ අවබෝධයක් ගමු. මෙන්න මේ වෘත්තයේ හරි මැද කව කට්ටෙන් ඇඳොත් දැන් කව කට්ට තුඩ මෙහෙම පොතේ තියලා පැන්සල දානුනේ අනිත් පැත්තට. ඒතර ඒක මෙහෙම ඒ කව කට්ට තුඩ එක තැන තියලා අල්ලගෙන තද කරගෙන මේ පැන්සල මෙහෙම ගෙනියන වටේට නේ. ඔහොම. ඒතර ඔන්න ඔය හැදෙන එක වෘත්තයක්. මේක තමයි එතකොට වෘත්තය. මෙන්න මේ රේඛාව. මේ ඇඳපු රේඛාවට තමයි වෘත්තය කියලා කියන්නේ. හරි. ඒතර වෘත්තාකාර ආස්තරයක් කියලා කියන්නේ දැන් මෙන්න මේ වෘත්තය කොලයක ඇඳලා මේක කපා ගන්න. එතකොට ඒක වෘත්තාකාර ආස්තරයක්. කාසියක් වගේ ගත්තොත් කාසිය වෘත්තාකාර ආස්තරයකට ගන්න පුළුවන්. අර ගණකම පොඩ්ඩක් අඩුයිනේ. හරිද? එතකොට මෙන්න මේ වෘත්තාකාර ආස්තරේ නැත්නම් වෘත්තයේ මේ කව කට්ට තියපු හරි මැදට කියනවා කේන්ද්‍රය කියලා. ඒතර අපි කාසියකින් එහෙම නැත්නම් බෝතල් පියනකින් වගේ ඇඳොත් හරි මැද හොයා ගන්න අමාරුයි නේ. right. එතකොට මෙන්න මේ හරි මැදට කියනවා මොකද්ද? කේන්ද්‍රය කියලා. කේන්ද්‍රය. ඊට පස්සේ ළමයි මේ කේන්ද්‍රයේ ඉඳලා වෘත්තය මත ඕනෑම වෘත්තය මත කියන මෙන්න මේ අඳපු රේඛාව මත ඕනෑම ලක්ෂයක් යා කරාට පස්සේ එන මෙන්න මේ රේඛාවේ දිගට කියනවා අරය කියලා. හරිද? වෘත්තයේ කේන්ද්‍රය සහ වෘත්තය මත ලක්ෂයක් යා කරාට පස්සේ මෙන්න මේ රේඛාවේ මෙන්න මේ රේඛාවට කියනවා අරය කියලා. එහෙනම් මේ රේඛාවේ දිග තමයි අරය වෙන්නේ. ඔන්න අරයත් හරි. ඊට අමතරව ළමයි වෘත්තයේ තියෙන විස්කම්භය කියන එක. විස්කම්භය කියන්නේ වෘත්තය මත ලක්ෂ දෙකක්. මෙන්න මේක කේන්ද්‍රය නම් වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන්න වෘත්තයේ කේන්ද්‍රය හරහා යන විදියට. ඔන්න විදියට වෘත්තයේ කේන්ද්‍රය හරහා යන්න ඕන අනිවාර්යෙන්. ඒතර ඔය වගේ ඕන තරම් අඳින්න පුළුවන්. දැන් වෘත්තයේ අරය වුණත් ඕන තරම් අරයන් ගන්න පුළුවන්. දැන් මෙහෙම ගත්තත් ඒත් අරයක්. හරි. කේන්ද්‍රය සහ වෘත්තය මත ලක්ෂයක් යා කරන රේඛාව දිගට තමයි අරය කියලා කියන්නේ. ඒතර විස්කම්භය ගත්තත් ඕන තරම් විස්කම්භ තියෙන්න පුළුවන්. මේ වගේ කේන්ද්‍රය හරහා යන වෘත්තයේ ලක්ෂ දෙකක් යා කරන රේඛාව. ඒතර මේකට කියනවා මොකද්ද? විස්කම්භය කියලා. විස්කම්භය. විස්කම්භය. ඒතර වෘත්තයකට විස්කම්භ ඕන තරම් තියෙන්න පුළුවන්. අනන්ත ප්‍රමාණයක්. ඒ වගේම වෘත්තයට ආරයත් ඕන තරම් තියෙන්න පුළුවන් කියන අනන්ත ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. ඊට අමතරව ළමයි තව තියෙනවා මේ වෘත්තයේ ලක්ෂ දෙකක් යා කරාට පස්සේ කේන්ද්‍රය හරහා යන්නේ නැති රේඛාව. මෙන්න මේකට කියනවා ජායක් කියලා. ජාය මේ ජාය. හරිද? මේකතොර මේ කේන්ද්‍රය හරහා යන්නේ නැහැ. ඒතර කේන්ද්‍රය හරහා යන රේඛාවටත් ජාය කියලා කියන්න පුළුවන්. දැන් මේ විස්කම්භයට ජාය කියලා කියන්න පුළුවන්. වෘත්තය මත ලක්ෂ දෙකක් යා කරන රේඛාවක් ජායක් කියලා කියනවා. ඒතර මේ ඡායයන් ඕන තරම් වෘත්තයට අඳින්න පුළුවන්. මේ පැත්තට අඳින්න පුළුවන්. මේ කේන්ද්‍රය හරහා යන්නත් අඳින්න පුළුවන්. ඒතර වෘත්තයක විශාලම ඡායයට තමයි කියන්නේ විස්කම්භය කියලා. ඒතර විශාලම ඡාය එන්නේ මෙන්න මේ කේන්ද්‍රය හරහා අඳින රේඛාවෙන් එන වෘත්තයක විශාලම ඡායට කියනවා මොකද්ද?
විස්කම්භය කියන. විස්කම්භය. එතන අරය කියන්නේ ජායක් නෙවෙයි. ජායක් වෙන්න නම් වෘත්තය මත ලක්ෂ දෙකක් ඔන්න ඔය විදිහට ආකරණ රේඛාවක් වෙන්න ඕන. හරිද? එහෙනම් මෙන්න මේක මතක තියාගන්න වෘත්තයක විශාලම ජායට කියන්න පුළුවන් විස්කම්භය කියලා. හරි ඔන්න ඔය ටික පොඩ්ඩක් සටහන් කරගන්න මේක දැනගන්න ඕනේ වෘත්තයේ මූලික කොටස් ටික. හරි. ඊළඟට ළමයි අපි බලමු වෘත්තයක විස්කම්භය මනින්නේ කොහොමද කියලා. දැන් කව කට්ටකින් යනදොත් මොකද වෙන්නේ? මේ මැද සිදුරක් එනෝ නේද කව කටු තුරට. එතකොට අපිට විස්කම්භය මැන ගන්න පුළුවන් ඊටාම ලේසියෙන්. කව කටුව තුඩ තියෙන තැන මෙන්න මේ අඩිරෝල තියලා මේ උතේ මත ලක්ෂ දෙකක් වෙන විදියට යා කරන්න කේන්ද්‍රය හරහා යන විදියට. මේ කව කටු තුඩ හරහා යන විදියට. ඒතර ඕක තමයි විස්කම්භය. ඉතින් අපිට මේක මේ අඩිරෝල තියලා මැනලා ගන්න පුළුවන්. මේ අඩිරෝල දිවුවා නම් මැන ගන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. මේ තියෙන අඩිරෝල. ඔහොම අඩිරෝල තියලා මැන ගන්න පුළුවන්. ඒ හරියටම කේන්ද්‍රය සලකුණු වෙලා තියෙන හින්දා. දැන් අපි තුමු කාසියක් ගත්තොත් ඔන්න කාසියක් ගන්න රවුම් කාසියක් වෘත්තාකාර කාසියක්. 10 කාසිය වගේ බෑ රුපියල් 2 කාසිය. 10 කාසියේ ගන්න බෑ. මෙන්න මෙහෙම 10 කාසියේ තියෙන්නේ. ඒක වෘතයක් නෙවෙයි. 2 කාසිය, ඒ වගේ 5 කාසිය ඒව ගන්න පුළුවන් වෘත්තවලට. එතකොට මේ කාසියක දැන් මෙන්න මේක තමයි කාසිය. එහෙම නැත්නම් අපි තුමු ටින් එකක් කියලා. සමන් ටින් එක. ඒතර සමන් ටින් එක වාට පේනවා වෘතයක් නේ තියෙන්නේ නේ. සමන් ටින් එක මූඩිය කියලා තුමු. ඒ පියනේ තියෙන වෘතයක්. එහෙම නැත්නම් CD තැටියක්. CD තැටියක වෘතයක් තියෙන. මෙන්න මේකේ අපිට විස්කම්භය මනින්න ඕන. දැන් CD තැටියක නම් මැද තියෙන ඉඳලා ඒකේ මන ගන්න ලේසි. එහෙම අර මේ කේන්ද්‍රය සටහන් වෙච්ච නැති එක අපිට විස්කම්භය මනින්න හිතා ගන්න බෑනේ. මේ කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා නේ. මෙහෙම රේඛාවක් අඳින්න ඕන නේද කේන්ද්‍රය හරහා යන්නේ. ඒකයි විස්කම්භය කියන්නේ. ඉතින් ඒකට අපි කරන්නේ විහිත චතුරස්‍ර දෙකක් ගන්න. දැන් ඔයාගේ කවකටු බෙට්ටියේ තියෙන විහිත චතුරස්‍ර. ඒ වගේම අඩිරූලක් ගන්න. රයිට්. දැන් මෙන්න මේමයි කරන්නේ විහිත චතුරස්‍ර දෙක. මුලින්ම අපි රූල ගමු. අඩිරූල අරගෙන ඔන්න මේ තියෙන ළමයි අඩිරූල. හරිද? ඔන්න අඩිරූල පොඩක් එක දිගට ඇඳින්න. රූල ටික අඩිරූල හරි මීටර් කෝදුව හරි ගමන. විද්‍යාකාරයේ තියෙන මීටර් කෝදුව හරිද? අඩිරූල තියන්න අමාරුයි ටිකක් නේ. මීටර් කෝදුව ගත්තා නම් ඉතා පහසුයි. දැන් මෙන්න මේකේ උඩින් මේ මනින්න අවශ්‍ය වෘතය තියෙනවා. ආසියක් හරි එහෙම නැත්නම් සමන් ටින් එකක් හරි CD එකක් හරි මොකක් කර වෘත්තාකාර ඒ තියෙන වෘතය තියෙනවා. තියලා විහිත චතුරස්‍ර දෙක ගන්න. විහිත චතුරස්‍ර දෙක දැන් මේක තියලා තියෙන්නේ මේ කෝදුව උඩින්. ඊට පස්සේ විහිත චතුරස්‍ර දෙක අරගෙන මෙන්න මේ විදියට තියන මේ තියෙන විහිත චතුරස්‍ර. ඔර මතකද තියෙන විහිත චතුරස්‍ර නේද? මේක මේ විදියට තියෙන සංකේත මේ ඒකේ සෙන්ටිමීටර් තියෙන්නේ. මේ පැත්තේ තියෙනවා. ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. අනිත් විහිද චතුරස්‍රයත් අරගෙන ඒකත් මෙන්න මේ විදිහට උතේ ස්පර්ශ වෙන්න තියන්න ඕන ගන්න. ඔය විදිහට ස්පර්ශ වෙන විදිහට තියුවා. හරිද? රයිට්. දැන් මෙන්න මේ විහිද චතුරස්‍ර දෙක කෙලින් තියෙන්න ඕන. මේ රූලක් කෙලින් තියෙන්න ඕන. මෙහෙම තිරස්ස තියෙන්න ඕන. අද වුණොත් වෙනස් වෙන්න පුළුවන්. දැන් මේක කෙලින් තියුවොත් අපිට පුළුවන් මෙන්න මේ මෙතන ඉඳලා විහිද චතුරස්‍රයේ මේ විහිද චතුරස්‍රයේ මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර තමයි විස්කම්භය කියලා කියන්නේ. එහෙමනම් අපිට මෙන්න මේ මීටර් කෝදුව ගානට හදා ගන්නවා. අපි තුන් මෙතන සෙන්ටිමීටර් 5 රේඛාවට ආවා. ඔය විදිහට තියෙනවනේ. හරිද? ඔහොමම ගිහිල්ලා මේ 6 7 8 9 මෙතන තව ඉරි කෑල්ලක් තියෙනවා. පොඩි ඉරි කෑල්ල. එතන මීටර රූලේ එහෙම නැත්නම් අඩි රූලේ මේ පොඩි ඉරි කෑල්ලකින් කියන්නේ මිලිමීටර් එකක්. එහෙම නැත්නම් සෙන්ටිමීටර් 0.1ක්. හරි. ඔන්න දැන් එහෙනම් බලමු මෙන්න මේ වෘත්තයේ විස්කම්භය. එහෙමනම් දැන් විහිද චතුරස්‍ර දෙක තියුවා ස්පර්ශ වෙන විදියට. දැන් මෙන්න මේ දුර තමයි එහෙනම් විස්කම්භය කියලා කියන්නේ. එහෙනම් මේක තමයි විස්කම්භය වෙන්නේ. මේ විහිද චතුරස්‍ර දෙක අතර දුර. මේ දුර ඉතින් මේ රූලෙන් මැන ගන්න පුළුවන් නේද? මෙතන 5යි බලන්න සෙන්ටිමීටර් කීයක් තියෙද කියලා. 1යි 2යි 3යි 4යි 4යි මිලිමීටර් 1යි කියන්නේ
සෙන්ටිමීටර් 4යි මිලිමීටර් 1යි කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් වැඩිපුර පාවිච්චි කරන්නේ දශම 1 මේක 4.1 සෙන්ටිමීටර්. මිලිමීටර් එකක් කියන්නේ සෙන්ටිමීටර් 0.1. හරිද? එහෙනම් ඔන්න විස්කම්භය මනින්නේ ඔන්න ඔය විදියට. හරිද? දැන් විස්කම්භය වුණාට පස්සේ අරය කියන්නේ විස්කම්භයෙන් භාගයක්. ඒකක් කියන්න බෑ. හරිද? වෘත්තයක අරය සමානයි විස්කම්භය බෙදන දෙකෙන්. විස්කම්භය බෙදීම දෙක උනා. එතකොට හරි භාගයක් තමයි අරය කියලා කියන්නේ. එමේ බලමු මෙන්න මේ රේඛාව ගත්තොත් මේකනේ විස්කම්භය. අරය කියන්නේ මේක. ඒකත් අරයක් මේකත් අරයක්. කියන්නේ මේ දුරයි සමානයි. ඒ වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියලා කියන්නේ. අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය කියලා කියන්නේ. දැන් මේ අරයට සංකේතයක් තියෙනවා සිම්පල් R අකුර පාවිච්චි කරනවා. සිම්පල් R. අරයට පාවිච්චි කරන්නේ සිම්පල් R අකුර. මතක තියාගන්න විස්කම්භයට පාවිච්චි කරනවා D අකුර. සිම්පල් D අකුර. සිම්පල් D අකුර. හරිද? වෘත්තයක විස්කම්භයට පාවිච්චි කරන සිම්පල් D අකුර. අරයට පාවිච්චි කරනවා R අකුර. එහෙනම් අපිට මේක ලියන්න පුළුවන් R සමානයි D බෙදීම 2යි කියලා. R සමානයි D බෙදීම 2යි. අරය සමානයි විස්කම්භය දෙකෙන් බෙදන්න. එහෙම නැත්නම් අපිට අරය දුන්නොත් විස්කම්භය හොයන්න පුළුවන්. අරය දෙකෙන් වැඩි කරන්න. කියන්නේ 2යි R. අන්න බලන්න. අරය වගේ දෙගුණයක් තමයි විස්කම්භය. එහෙනම් අරය දුන්නොත් විස්කම්භය හොයන්න පුළුවන්. අරය දෙකෙන් වැඩි කරලා විස්කම්භය දුන්නොත් අරය හොයන්න පුළුවන් දෙකෙන් බෙදලා. විස්කම්භය දෙකෙන් බෙදන්න. එතකොට අරය එනවා. හරිද? රයිට් ඔන්න ඔය ටික සටහන් කරගන්න. හරි. මේ බලන්න පොඩ්ඩක් මතක් කිරීමක් කරන්න මේ. අරය සෙන්ටිමීටර් 4ක් නම් විස්කම්භය සොයන්න. එමනම් ළමයි මම අර සම්බන්ධතාවය දුන්නේ නේද? විස්කම්භය හොයන්න පුළුවන් අරය දෙකෙන් වැඩි කරොත්. ඒ කියන්නේ දෙක වැඩි කිරීම R. එම් 2යි R කියලා ගන්න පුළුවන්. අරය හොයන්න පුළුවන් විස්කම්භය දුන්නොත් ඒක දෙකෙන් බෙදලා. ඔන්න ඔය ටික මතක තියාගත්තා නම් මේ ටික හදාගන්න පුළුවන්. රයිට් එහෙනම් අරය දීලා විස්කම්භය අහන්නේ. විස්කම්භය හොයන්නේ නම් මොකද කරන්නේ? අරය දෙකෙන් වැඩි කරන්නේ. එහෙනම් විස්කම්භය සංකේතය D සමානයි 7 වැඩි කරන්න දෙකෙන්. ඒ කියන්නේ කීයද? 14යි සෙන්ටිමීටර්. මේක හරි. දෙවෙනි එක විස්කම්භය දීලා අරය අහන්නේ. එහෙනම් අරය හොයන්න මොකද කරන්නේ? විස්කම්භය බෙදන්න දෙකෙන්. විස්කම්භය 10යි 10 බෙදන්න දෙකෙන් කියන්නේ සෙන්ටිමීටර් 5ක් වෙනවා. තුන්වෙනි එක විස්කම්භය සෙන්ටිමීටර් 7යි අරය අහන්නේ. එහෙනම් විස්කම්භය දීලා අරය හොයන්න මොකද කරන්නේ? විස්කම්භය දෙකෙන් බෙදන්නනේ. 7 බෙදන්න දෙකෙන්. එහෙනම් 7 බෙදීම 2යි සෙන්ටිමීටර් කියලා දාන්න පුළුවන්. ඒතර ආදේශ කිරීම වලදී දශම වලින් ආදේශ කරනවට වඩා මේ භාග සංඛ්‍යාවක් විදිහට ආදේශ කරන එක ලේසි. දැන් ඉස්සරහට තේරෙයි වට ගණන් හදද්දී. ඒතර මෙහෙම මේ ආ විතරක් ඇහුවොත් මේක බෙදලා දාන්න. 7 දෙකෙන් බෙදුවා 3.5. රයිට්. ඊළඟ බලමු මේක R දීලා D හොයන්න ඕන. R 7 බෙදීම 2යි. D කියන්නේ 2යි R. දෙක වැඩි කරන්න R වලින්. R කියන්නේ 7 බෙදීම 2යි. එහෙනම් මෙතන මේ 2යි 2යි කපලා යනවා සෙන්ටිමීටර් 7ක් එනවා විස්කම්භය. පස්වෙනි එක R දීලා එතනත් විස්කම්භය අහන්නේ. එහෙනම් විස්කම්භය කියන්නේ 2යි R නේ. D සමානයි 2 වැඩි කිරීම R කියන්නේ 10 දෙවරක් 10 සෙන්ටිමීටර් 20ක් එනවා. ඊළඟ 6 වෙනි එක R හොයන්න ඕන. R කියන්නේ D බෙදීම 2යි. D සෙන්ටිමීටර් 5 බෙදන්න දෙකෙන්. 5 දෙකෙන් බෙදුවා. එතකොට ගණන් හදද්දී R වලට මෙහෙමම ආදේශ කරන්න. දශම වලින් දැම්මට පස්සේ සුළු කරන්න අමාරුයි. දැන් මෙතෙන්දී නම් බෙදලා දාන්න 5 දෙකෙන් බෙදුවාම 2.5 සෙන්ටිමීටර්. හරි නේද? ඉතින් ඔන්න ඔය විදිහට R දුන්නොත් D හොයන්න, එහෙම නැත්නම් D දුන්නොත් R හොයනවා දැනගන්න ඕන. ලියා ගන්න. හරි ළමයි එතකොට මේ වෘත්තයක පරිධිය කියලා කියන්නේ මෙන්න මේ වෘත්තයේ වටේ දිගට එහෙම නැත්නම් පරිමිතිය කියලා කියනවා. පරිධිය පරිමිතිය ගොම දෙකම එකයි. මෙන්න මේ වෘත්තයේ වටේ දිග. ඒ කියන්නේ මෙන්න මේ ඇඳපු රේඛාව. දැන් මම මේ ඇඳ රේඛාව තියනවානේ. මෙන්න මේ රේඛාවේ දිග මුළු දිගට තමයි වෘත්තයක පරිධිය එහෙම නැත්නම් පරිමිතිය කියලා කියන්නේ. රයිට්. එහෙනම් වෘත්තයක වටේ දිග එහෙම නැත්නම් පරිමිතියට තමයි පරිධිය කියලා කියන්නේ. මෙහෙම ලියා ගන්න. වෘත්තයක වටේ දිග හෙවත් පරිමිතියට වෘත්තයක පරිධිය ලෙස කියනු ලැබේ. වෘත්තයක වටේ දිග හෙවත් පරිමිතියට වෘත්තයක පරිධියයි කියනු ලැබේ.
හරිද? දැන් මෙන්න මේ වටේ දිග තමයි අපි හොයන්න ඕන. දැන් මේකට සූත්‍රයක් තියෙනවා. වටේ දිග හොයන්න සූත්‍රයක් තියෙනවා. ළමයි අපිට වටේ දිග හොයන්න තව ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කරන විදිහට හරිද අපිට පුළුවන් මෙන්න මේක නූලක් පාවිච්චි කරලා මේකේ දිග මනින්න. හරිද? වෘත්තයක පරිධිය මනින විදිය උන බලන්න පොඩ්ඩක්. වෘත්තයක පරිධිය මැනීම කියලා මම ලියන්නම්. මාතෘකාව පොඩ්ඩක් මාතෘකාව ලියා ගන්න. රයිට්. එතකොට මේ දැන් මෙන්න මේකේ වටේ දිග මනින්න ඕන. මම කරන්නේ නූලක් අරගෙන නූලක් හරි කම්බියක් හරි හොඳ කෙලින් කම්බිය. නූල තමයි මෙතන වඩාත්ම සුදුසු වෙන්නේ. කම්බිය බෑ වෙනස් වෙනවා. නූල අරගෙන දැන් මෙතනින් තියෙනවා. බුදු මේ කාසියක් කියලා. මේ කාසියේ පරිධිය මනින්න ඕන. ඒතර කාසියේ නූල මෙතනින් තියලා දැන් මේක වටේ මෙහෙම තදට ඇදගෙන යන්න. ඇදෙන්නේ නැති නූලක් වෙන්න ඕන. රබර් ගන්න බෑ. රබර් ගත්තොත් වෙනස් වෙනවා. හරිද? ඔන්න ඔය විදියට මේ උඩින් තියලා ගානට ආයි මේ පටන් ගත්ත තැනටම එන විදියට තියෙනවා. දැන් මේ නූල මෙහෙම පේන්නේ නැහැ. හිඩස් තියෙන්නේ නැහැ. ඒක මේ ස්පර්ශ වෙන ඕනේ කාසියේ. රයිට්. දැන් එනම් මෙන්න මේ දිග අරගෙන දැන් ඔන්න ඒ දිග ඔය තියෙන නූල. ඔක තමයි එනම් මේ වෘත්තයේ වටේ දිග. දැන් මේක රූල පාවිච්චි කරලාට මැනල දිග කියන්න පුළුවන්. එහෙනම් ඔන්න ඔක තමයි වෘත්තයක පරිධිය හොයන ක්‍රමය. මැනීමෙන් කරන ක්‍රම. හරිද? තොන්න විදියට එන බිඳුව අපිට එක ඔය විදියට තියෙනවා. එහෙනම් ළමයින්ට දැන් තේරෙනව නේද? නූලක් මේ විදියට වටේට තියලා අපි සැමටින් එකක් කියලා. ඊට සැමටින් එක වටේ නූල ඔතල අන්නේ දිග අරගෙන අපිට වෘත්තයක පරිධිය එහෙම නැත්නම් වෘත්තයක පරිමිතිය සොයන්න පුළුවන්. හරිද? right පොඩ්ඩක් සටහන් කරගන්න. මේව ලියා ගන්න. නූලක් භාවිතයෙන් වෘත්තයක වටේ දිග හෙවත් පරිධිය මැනගත හැක. පරිධිය මැනගත හැක. හරි ඊට පස්සේ බලමු වෘත්තයක පරිධිය සඳහා සූත්‍රයක් තියෙනවා. අනේ සූත්‍රය ආශ්‍රයෙන් ගණන් හදන්නේ කොහොමද කියලා මාතෘකාව ලියා ගන්න. වෘත්තයක පරිධිය සඳහා සූත්‍රය. හරිද? ඒතර මම මේ සූත්‍රය ගොඩනගන ආකාරය කරන්නේ නැහැ. කෙලින්ම සූත්‍රය දාන්නම්. වෘත්තයක පරිධිය එහෙම නැත්නම් පරිමිතියට සංකේතය තමයි c කියලා කියන්නේ. c වෘත්තයක පරිධිය කියන්නේ c. එහෙනම් මේ c සමානයි 5d කියලා එක සූත්‍රයක් තියෙනවා. අනිත් එක c සමානයි 2πr කියලා තව සූත්‍රයක් තියෙනවා. අන්න පරිමිතිය හොයන සූත්‍ර දෙක. වෘත්තයක පරිමිතිය එහෙම නැත්නම් පරිධිය හොයන සූත්‍රය. මේ c කියලා කියන්නේ පරිධිය. වෘත්තයේ පරිධිය. එහෙම නැත්නම් වෘත්තයක පරිමිතිය. දෙකම හරි. එහෙම නැත්නම් වටේදී ඕන එකක්. මෙතන මේ 5 කියලා කියන්නේ නියත අගයක්. මෙන්න මේ 5 වල අගය 7න් 22යි. භාග සංඛ්‍යාවක් විදිහට 7න් 22යි. මේ 22 7න් බෙදුවාම එනවා 3.14යි ඔන්නම දශම ගානක්. හරිද? තව දශම තියෙන බෙදලි ඉවරක් වෙන්නේ නැති එක. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේක තමයි ගන්න කියලා කියන්නේ. සමහර තැන්වලදී මෙන්න මේක ගන්න කියලා කියනවා. 3.14 5 යගේ 3.14 ලෙස ගන්න කියලා කිව්වොත් කවුරු හරි කෙනෙක් 7න් 22 දැම්මොත් ආයි ලකුණු දෙන්නේ නෑ. එහෙමනම් ළමයි මේ 5 වලගේ නියත අගයක් මේක එක්ක 7න් 22 එහෙම නැත්නම් දශම සංඛ්‍යාවක් විතර 3.14. දැන් මේක තව තියෙනනේ d කියලා උඩ. d කියන්නේ මොකද්ද දන්නව ළමයි? මොකද්ද? විස්කම්භය. විස්කම්භය. එතකොට මෙන්න මෙතෙන් තියලා තියෙන්නේ මෙතන 5 තියෙනවානේ මේ d වෙනුවට 2r ඇවිල්ලානේ. ඉතින් ළමයි දන්නවනේ d කියන්නේ 2r කියලා නේ. d කියන්නේ 2r. එහෙනම් මෙතන d වෙනුවට 2r දාලා තමයි මේක r වලින් ලියලා තියෙන්නේ. එහෙනම් r කියන්නේ මොකටද? හරි. හරි එහෙනම් ඔන්න වෘත්තයක පරිමිතිය හොයන සූත්‍ර දෙක. ඔක ලියා ගන්න ඊට පස්සේ බලමු මේකෙන් ගණන් හදන විදිහ. හරි මේ බලමු ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. පළවෙනි එක r සමානයි සෙන්ටිමීටර් 7ක් වන වෘත්තයක පරිධිය සොයන්න. r කියන්නේ මොකද්ද? අරය. එහෙනම් අරය දීලා තියෙනවා පරිධිය තමයි අහන්නේ. දැන් ළමයි මෙන්න මේක පාවිච්චි කරන්න හරි. දැන් මේ ඕන එකක් හදන්න d දුන්නත් මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි? ඔයාලට කැමති එකක් පාවිච්චි කරන්න. මම පාවිච්චි කරනවා පරිධිය සමානයි 2πr කියන එක.
මෙතනදී 5 වලගේ 7න් 22 කියලා ගන්න. දැන් මේකට ආදේශ කරමු. මම ආදේශ කරනකොට බලන්න මේ 25r කියන්නේ මෙහෙම තියෙන්නේ. 2 වැඩි කිරීම 5 වැඩි කිරීම r ඔන්න. මේ හැමතැනම වැඩි කිරීම ලකුණු තියෙනවා. මෙතන වැඩි කිරීම ලකුණක්, මෙතන වැඩි කිරීම ලකුණක්. දැන් ආදේශ කරමු. 2 වැඩි කිරීම 5 වෙනුන ගන්න 7න් 22. එතන මේ 7න් 22 දාති බලන්න මේ 7 කියන්නේ හරය. 22 කියන්නේ ලවය. එහෙනම් මේ දෙක කෙලින් තියෙන්න ඕන 22. මම කවුරු හරි ළමයෙක් මෙහෙම ලිව්වොත් නම් වැරදි. ඔහම ලියන අය ඉන්නවා. එහෙම බෑ. මේ හරයට එන්න ඕන 7, ලවයට එන්න ඕන 22. ඒ කියන්නේ මේ දෙක කෙලින් තියෙන්න ඕන. වැඩි කිරීම r කියන්නේ කීයද? 7යි. ඒකත් ලවයේ තියෙන්න ඕන. හරි. දැන් මේ ටික වැඩි කරලා ගමු. වැඩි කරලා තවර පේනවා මේ කැපෙනේම තියෙනව නේද? මේ හරයයි ලවයයි කපන්න පුළුවන්. හරය සහ ලවය 7ෙන් බෙදන්න පුළුවන්. 4 7 1යි 4 7 ඒවා 1යි. තව කැපෙනේම නැහැනේ. දැන් වැඩි කරලා ගමු. දෙක වැඩි කිරීම 22යි කියන්නේ 44යි. එක එකකින් වැඩිුණාම 44මයි. යටට එනවා 1. 44 එකකින් බෙදුවාම 44යි. ඔන්න පරිධියාව 44ක්. දැන් බලමු පරිධි ඒකක. පරිධි ඒකක මොනවද? ඒ කියන්නේ පරිමිති ඒකකම තමයි. පරිධියක් කියන්නේ පරිමිතියක් නේ. එහෙනම් මොනවද? සෙන්ටිමීටර් 44යි. ප්‍රශ්නාංක 2 අරය දීලා වෘත්තයේ පරිධිය සොයන්න කියලා කියනවා. එහෙනම් පරිධිය එහෙම නැත්නම් c සමානයි 25r කියලා ගන්න පුළුවන්. දැන් මේකට ආදේශ කරමු. එහෙනම් c සමානයි 2 දෙක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. r වෙනුවට ලියන්න 7 බෙදීම 2 එහෙමම. මේක 7 දෙකෙන් බෙදලා ලියන්න එපා. 7 දෙකෙන් බෙදුම කීයද? 3.5යි. ප්‍රෝම ආදේශ කරන්න එපා. මම කලිනුත් කිව්වනේ. දශම සංඛ්‍යාව වලින් දුන්නට පස්සේ ආයෙ ගුණ කරන්න ගියාම අමාරුයි. එහෙනම් මේක භාග සංඛ්‍යාව විදිහටම දාමු. මෙතෙන්ට එනවා 7 බෙදීම 2ක්. දැන් බලමු කැපෙනේවා. දැන් බලන්න මේ 7ෙන් බෙදන්න පුළුවන් 4 7 1 4 7 ඒවා 1යි. දැන් මේ 2යි මේ 2යි කපන්න පුළුවන්. 2කින් බෙදන්න පුළුවන්. 2 2 1යි 2 2 ඒවා 1යි. දැන් ඉතිරි ටික වැඩි කරලා ගන්න. 22 එක වැඩි කිරීම එක උඩට එන්නේ 22. යටට එනවා 1 වරක් 1 1 1 වරක් 1 1 යටට 1යි. සෝරි මේක නෑ. මේකනේ මේ දෙකනේ 1 වරක් 1 1යි. 22 එකෙන් බෙදුවම කීයද? 22ම තමයි. එහෙනම් සෙන්ටිමීටර් 22ක් තමයි ඔන්න වෘත්තයේ පරිධිය එන්නේ. ඔය දෙක ලියා ගන්න ඉක්මනට. හරි මෙන්න මේ ගණන් ටික බලන්න. අපි ඉක්මනට කරගෙන යමු. මේක විස්කම්භය දීලා පරිමිතිය තමයි අහන්නේ. මේ ඔක්කොගේම පරිමිතිය හොයන්න ඕන. බලන්න විස්කම්භය දුන්නට පස්සේ අර c සමානයි 5d වලින් හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් c සමානයි 25r වලින් හදන්නත් පුළුවන්. වල කැමති එකකින් හදන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හරි. දෙකෙන්ම පුළුවන්. මම මේකෙන් හදන්නම්. එතකොට මෙතන 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22යි. ඔන්න බලන්න d 14යි නම් මෙතන d නෙමෙයි තියෙන අරය. d 14 නම් අරය කියන්නේ 14 බෙදීම 2 නේද? 14 දෙකෙන් බෙදුම් කීයද? 7යි. ඉතින් ඔක හිතෙන් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් 7ෙන් වැඩි කරමු. d 14 නම් මෙතන අරය තමයි ආදේශ කරන්න ඕන 7. රයිට්. එහෙනම් දැන් කැපෙනේ බලමු. මෙතන 4 1යි 1යි. එතකොට 2 22කින් වැඩිුණාම කීයද? 44යි. එකකින් බෙදුවාම ඒ 44මයි. ඔන්න එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. ඔයාලට ඕන c සමානයි 5d වලින් හදන්නත් පුළුවන්. අර දෙකක් මතක තියාගන්න අමාරු ඉන්න මම කිව්වේ මේ 25r වලින් හදන්න කියලා. ඒතර සූත්‍ර දෙකම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මෙතන 5 කියන්නේ 7න් 22යි. d කියන්නේ කෙලින්ම 14 ආදේශ කරන්න පුළුවන්. දැන් මෙතන 7 වරක් කැපෙන 2යි 22 දෙකෙන් වැඩි කරාම 44යි සෙන්ටිමීටර්. හරි. අර සූත්‍ර දෙකම මතක තියාගන්න බැරි නේද? එක සූත්‍රයක් මේ 2c සමාන 25r මතක තියාගන්න. ඒතර d දුන්නොත් r හොයන්න එක දෙකෙන් බෙදුවා නම් හරි. ඊළඟට බලන්න මේකේ d දීලා තියෙනවා. මම හදනවා c සමානයි 25r වලින්. මේක නම් 5d වලින් හදන එක ලේසි නේද? මේක 5d වලින් මම හදන්නම්. c සමානයි 5 කියන්නේ 7න් 22යි. d කියන්නේ මෙන්න මේ දීලා තියෙන එක 17යි දෙකෙන් එක මිශ්‍ර සංඛ්‍යාවක්. දැන් මේක මෙහෙම තියෙද්දි ගුණ කරන්න බෑ. මේක විෂම භාගයක් කරගන්න 17 දෙකෙන් වැඩි කරාම 34යි 1යි එකතු කරන්නේ 35 එන 35 බෙදීම 2යි. 17 දෙකෙන් වැඩි කරලා එකක් එකතු කරන්නේ එතකොට ලවය එනවා. හරය කියන්නේ මේ හරයම. දැන් කැපෙනව බලමු 7 වරක් 1යි 7 වරක් කීයද? 7 වරක් 5යි.
මේ දෙන්න කපන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 11යි. ඒ අඩනේ එක්වරක් 1. එකෙන් බෙදුව කියලා ඒක වෙනසක් වෙන්නේ නැහනේ. උඩ 11 සරක් 5 කියන්නේ 55යි 55 බෙදන්න තියෙන්නේ එකෙන්. ඒ කියන්නේ 55ම තමයි. සෙන්ටිමීටර වලින් එක. ඊළඟ පස්වෙනි ගාන අරය දීලා මම ඒකට c සමාන 2πr පාවිච්චි කරනවා. හරිද? මෙතෙන්දී එතකොට 2යි 5 කියන්නේ 7න් 22යි. ඔන්න බලන්න r කියන්නේ 10.5යි. උතර දශම ගානක් ඉන්නේ පොඩ්ඩක් අර සුළුගේම අමාරුනේ. වෙන දෙයක් නෑ. ඔබ කැපෙන විදිහට දුන්නා නම් එච්චර අමාරු නෑ. ඔන්න බලන්න ළමයි මම මේක කරන කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. දශම සංඛ්‍යා ගුණ කරලා බෙදන්න ගියාම අමාරුයි. මේක කරන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්නම්. 3.5 චක්‍රය පොඩ්ඩක් මතක් කරගන්න. මේක එහෙම දන්නේ නැහැ. මෙන්න මේක මතක තියාගන්න. 3.5 එකක් 3.5යි 3.5 දෙකක් කීයද? 3.5 දෙකක් 7යි. 3.5 3ක් 10.5යි. 3.5 4ක් එනම් 14යි. ඉතින් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් මතක තියාගත්තා නම් ලේසි. 3.5 චක්‍රය. හරි මේ ගාන වලට අවශ්‍යයි. දැන් මම මෙන්න මේ දෙන්න කපනවා 3.5න්. 7ට 3.5 කීයද? 2යි. 7ට 3.5 2යි. 10.5ට 3.5 කීයද? 3යි. ඔන්න බලන්න 3.5න් බෙදුවා. හරිද? එතන ලේසි නේද? ඔව් එහෙනම් ඔයා මෙන්න මේ 3.5 චක්‍රේ මේ පාඩමට පොඩ්ඩක් මතක තියාගන්න. මතක තියාගන්න එච්චර අමාරු නෑ. right. දැන් ඔන්න එහෙනම් දශම නැති වුණා. දැන් ඔයාලට පේනවා මේ දෙන්නක් කපන්න පුළුවන් නේද? දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 1යි 2ට 2 1යි. දැන් වැඩි කරලා ගන්න. හරය විතරයි ලවය විතරයි එන්නේ. හරයට එන්නේ නෑ. හරය එකනේ තියෙන්නේ. එක වැඩි කිරීම 22 22 3ක් 66යි. යටට එන්නේ 1 66ම තමයි එන්නේ සෙන්ටිමීටර. ඔන්න බලන්න ඕක දශම වලින් වැඩි කරලා බෙදන්න ගියා නම් ඔය අමාරු වැටෙනවා. එහෙනම් මේ විදිහට 3.5 චක්‍රයෙන් කපන්න මතක තියාගන්න. ඊළඟ බලමු 6 මේකේ d දීලා තියෙන මම මේකේ c සමානයි 5d ගන්න. ඒකට 2πr පාවිච්චි කරන්න පුළුවන්. c සමානයි 5 කියන්නේ 7න් 22යි. දැන් d හොයා d කියන්නේ මේ තියෙන එකමනේ ඔකම කොහොමම දාන්න. 3යි 9න් 1. හරි දැන් එහෙනම් මේක මේ විශ්‍රාමිකය විෂම භාගයක් කරන්න. 9 වරක් 3 27යි 1යි 28යි. යට වෙන්නේ 9. හරිද? දැන් බලමු මේ කැපෙන ඒවා 7 වරක් කැපෙන 1යි 7 වරක් 27ට 4යි. එතකොට මේ පාඩමේ 7 වරක් චක්‍රය ඕන අනිවාර්යෙන්. 7 වරක් පාඩම් කරගන්න. තව කැපෙන ඒවා තියෙනවද? කැපෙන ඒවා නැහැ නම් 22 4ෙන් වැඩුණාම 88යි 88 බෙදන්න 9. 88 බෙදන්න 9 ඔය දශම පාඩම ඉගෙනගෙන තියෙන හින්දා දැන් දන්නවා ඇති. මෙතෙන්දී උත්තරයක් දාන්න පරිමිතියනේ. 88 බෙදන්න 9 මම ඕන 88 බෙදන 9 මම මෙතන බෙදන්න. ඔන්න බලා ගන්න බෙදෙන විදිය. 88ටම 9 වරක් 9යිනේ 81යි. ඉතුරු වෙනවා 7ක්. දැන් ගන්න දෙයක් නැති හින්දා බිංදුවක් ගන්න. බිංදුවක් ගත්ත ගමන් මෙතන දශම තිතේනවා. 70ට 9 වරක් කීයද? 9 වරක් 9 81යි 9 වරක් 8 කීයද? 72යි 8කුත් නෑ 9 වරක් 7 63යි. ඔන්න නැවතත් 7ක් ඉතිරෙනවා. ආයි 79 වරක් 7යි. එහෙනම් උතන එන්නේ 9.7යි 7යි 7යි. ඔක ඉවරයක් වෙන්නේ දශම ගාන. ඒක මීටර වලින් තියෙන හින්දා පරිමිතිය ඉන්නේ මීටර වලින්. හරිද? සයිටෝඩිය සටහන් කරගමු. ඊළඟට මාතෘකාව ලියා ගන්න අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය. හරි දැන් මොකද්ද මේ ආස්තරයක් කියන්නේ? වෘත්තාකාර ආස්තරයක් කියලා කියන්නේ මම කිව්වා මේ විදිහට වෘතයක් ඇඳලා ඕක අපි තුමු මේ කඩදාසියක A4 එක වෘතයක් අඳිනවා මොකක් හරි පාවිච්චි කරලා ඇඳලා ඕක කතුරෙන් කපා ගන්නවා. එතකොට ඒක තමයි වෘත්තාකාර ආස්තරය. හරිද? නිකම් මේ රේඛාව විතරක් තිබුණොත් ඕකට කියන්නේ වෘතය කියලානේ. ආස්තරය කියන්නේ මේ ඒකේ වර්ගඵලයක් තියෙන එක. කාසියක් ගත්තොත් ඒක වෘත්තාකාර ආස්තරයකට ගන්න පුළුවන්. හරිද? දැන් මේ වෘත්තාකාර ආස්තරයේ හරි මැදින් කපනවා මම. අපි තුමු වෘතය තහඩුවක් යකඩ තහඩුවකින් වෘතයක් කපා ගන්නවා.
අතුරෙන් කපා ගන්න. ඊට පස්සේ ඒක මෙන්න මේ විස්කම්බය හරි විස්කම්බයේ මැදින් කපා ගන්න. විස්කම්බයකින් කපා ගන්න ඕන. කොහොම හරි ළමයි නැත්තම් තුනියම කොහොම හරි විස්කම්බයකින් කපා ගන්න ඕන. හරිද? ඉතින් හරියට විස්කම්බය ගන්න පුළුවන් අපි තුමු කඩදාසි ආස්තරයක් නම් මේක හරියට සමපාත වෙන විදිහට නවන්න ඕන. දෙකම සම්පාත වෙන විදිහට නවුවට පස්සේ හරියටම භාගයක් එනවා. මෙන්න මේ භාගයකට කියනවා අර්ධවෘත්තාකාර ආස්තරයක් කියලා. නම් මෙතන අර්ධවෘත්තාකාර ආස්තර දෙකක් තියෙනවා. හරිද? මෙන්න මේ එක භාගයකට කියන්නේ මොකද්ද? අර්ධවෘත්තාකාර ආස්තරයක් කියලා. ඒතර මේකේ කේන්ද්‍රය තියෙන්නේ මෙතන හරි මැද. කේන්ද්‍රය වෙනස් වෙන්නේ නෑ. එහෙනම් මෙන්න මේක තමයි අර්ධවෘත්තාකාර ආස්තරය. අර්ධවෘත්තය කියලා කියනවා. ඉතින් මේක වඩාත්ම හොඳයි අර්ධවෘත්තාකාර ආස්තරය කියලා කියන්නේ. මෙන්න මේ අර්ධවෘත්තාකාර ආස්තරයේ එහෙම නැත්නම් අර්ධවෘතයේ පරිමිතිය නෝන. දැන් මෙන්න මේක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ පැන්සලෙන් අඳින කොටස. මෙන්න මේකට කියනවා මොකද්ද? චාප දිග කියලා. චාප දිග ඒක තියෙන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට. අර්ධවෘතයේ චාප දිග මෙතන ඉඳලා මෙතෙන්ට. හරි. ඕකට කියන්නේ චාප දිග. චාප දිග. චාපයක්නේ. මේ පැන්සලෙන් කව කට්ට තියලා ඇඳුවොත් මේ අඳින එක තමයි චාපය. එහෙනම් මේ අර්ධවෘත්තාකාර චාපයක් තියෙන්නේ. සම්පූර්ණ චාපයක් නෙවෙයි. දැන් මේක ගත්තොත් මේ සම්පූර්ණ චාපය. වෘතය කියන්නේ සම්පූර්ණ චාපයක්. මෙතන භාගයයි තියෙන්නේ. එහෙනම් මේකින් භාගයයි. මේ වෘතයෙන් භාගයක් තමයි මේ තියෙන්නේ. වෘතයේ පරිධියෙන් භාගයක් තමයි මේ චාප දිග. ඊට අමතරව මේකේ පරිමිතිය කිව්වොත් තව මෙන්න මේ රේඛාවක් වෙනවා. මේක සරල රේඛාවක්. තනි කෙලින් ඉරක් තමයි මෙන්න මේක එන්නේ. හරිද? එහෙනම් මේ දිගත් අපිට එකතු කරන්න ඕන. මේක ළමයි වාට පේනවා මොකද්ද මේ තියෙන්නේ? විස්කම්බයක් නේද? විස්කම්බයක් ඔය තියෙන්නේ. මේ මෙතන ඉඳලා මෙතෙන්ට කියන්නේ විස්කම්බය නේද? එහෙම නැත්නම් R වගේ දෙකක්. දෙකම හරි. විස්කම්බය එහෙම නැත්නම් දෙකයි R තමයි ඔය තියෙන්නේ. දැන් එහෙනම් බලමු පරිමිතිය කියලා කියන්නේ චාප දිග. මේ අපි ගන්නේ අර්ධවෘතයේ. හොඳට මතක තියාගන්න අර්ධවෘතයේ අර්ධවෘත්තාකාර ආස්තරයේ අර්ධවෘතයේ චාප දිග මේ පරිමිතිය සමානයි චාප දිගට එකතු කරන්න අරය වැඩි කිරීම දෙක මම එක ගෙලින්ම දාන්නම් 2r. ඉතින් ඔන්නෝම තමයි අර්ධවෘතයේ පරිමිතිය හොයන්නේ. දැන් ඔන්න ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මේ චාප දිග කියන්නේ කියලා. චාප දිග කියලා කියන්නේ මෙතන ඉඳලා මෙතෙන්ට කියලා මම කිව්වනේ. ඉතින් බලන්න සම්පූර්ණ වෘතයක චාප දිග ගන්නෙ කොහොමද? සම්පූර්ණ වෘතයක වෘතයේ චාප දිග. වෘතයක පරිධිය තමයි වෘතයේ චාප දිග වෙන්නේ කීයද? 2πr. වෘතයක පරිධිය තමයි වෘතයේම චාප දිග. ඉතින් එයින් භාගයක් තමයි මෙතන තියෙන්නේ. එහෙමනම් ළමයි මේක අර්ධ වෘතයේ චාප දිග සමානයි මේන් භාගයක් නිසා භාගයෙන් වැඩි කරනවා. භාගය වැඩි කිරීම මේ වෘතයේ පරිධියෙන් වැඩි කරන්න. එහෙනම් භාගය වැඩි කිරීම 2πr. එහෙනම් මෙතන මම ලියා ගන්නම් අර්ධ වෘතයේ චාප දිග සමානයි සම්පූර්ණ වෘතයක නම් 2πr. එයින් භාගයක් නිසා මේක භාගයෙන් වැඩි කරනවා. භාගය වැඩි කිරීම 2πr. භාගය වැඩි කිරීම 2πr. එතකොට බලන්න මොකද්ද මෙතෙන්දි වෙන්නේ? මේ 2 කපල යනවා. කපල ගියාට පස්සේ ඉතුරු වෙන්නේ මොකද්ද? 5r. හරිද? මෙතනත් මේ 2 කපල ගියා 5r. එන අර්ධවෘතයේ චාප දිගේ නම් 5r. එහෙනම් දැන් අපිට කියන්න පුළුවන් අර්ධවෘතයේ පරිමිතිය සමානයි චාප දිග කියන්නේ එහෙනම් අර්ධවෘතයේ චාප දිග 5r ධන 2r. එහෙනම් මෙන්න මේක තමයි මතක තියාගන්න ඕන. අර්ධවෘතයේ පරිමිතිය 5r ධන 2r. 5r ධන 2r. එහෙනම් 5r ධන d. ඊළඟට බලමු මෙන්න මේ ප්‍රශ්න දෙක. මේ දීලා තියෙන අර්ධවෘත්තාකාර ආස්තර දෙකක්. මෙන්න මේ ආස්තර දෙකේ පරිමිතිය සොයන්න. හරිද? ඔයා ලියා ගන්න
පරිමිතිය සොයන්න කියලා. ලියලා මෙන්න මේ ගණන් දෙක බලමු. පළවෙනි එකේ r අරේ දීලා තියෙන සෙන්ටිමීටර් 7ක්. එhmenan මේකේ පරිමිතිය හොයන සූත්‍රය පරිමිතිය සමානයි මොකද්ද? 5r ධන 2r. අර්ධ වෘත්තයක පරිමිතිය හොයන සූත්‍රය. හරිද? අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය හොයන සූත්‍රය 5r ධන 2r. දැන් මේකට ආදේශ කරන්න 5 කියන්නේ 7න් 22යි r කියන්නේ සෙන්ටිමීටර් 7යි. ඒකක පස්සේ දාන්න දැම්ම දාන්න අවශ්‍ය නැහැ. එකතු කිරීම එක වෙනම එකක්. දෙක වැඩි කිරීම r කියන්නේ නැවත 7යි. right දැන් එහෙනම් මේක ආදේශ කරමු. මේ බලන්න කැපෙන ඒවා මේ දෙන්න ගුණිතයක් නිසා ඒ දෙන්නේ කපන්න පුළුවන්. මේක වෙනම එකතු කරන්න. මෙතන 4 7 කැපෙනවා. ඉතුරු වෙන්නේ කීයද? 22. එකතු කිරීම මේක 7 2කින් වැඩි කරන්න 17. 22යි 14 එකතු වුණාම 36ක් එනවා. පරිමිතිය ඒකක සෙන්ටිමීටර වෙනවා ඉතින්. දෙවෙනි ප්‍රශ්නේ. ඒකේ නිෂ්කම්භය දීලා තියෙන්නේ. එහෙනම් මෙතන මේ r වලින් නේද දෙන්නේ. මුලින්ම එහෙනම් r හොයාගෙන ඉන්න. r කියන්නේ ළමයි නිෂ්කම්භයෙන් භාගයක්. එහෙනම් d බෙදන්න 2කින්. d කියන්නේ 7යි 7 බෙදීම 2ක් තමයි r ට එන්නේ. හරි. දැන් මේක මේ හොයමු පරිමිතිය. පරිමිතිය සමානයි 5r ධන මොකක්ද 9 එක 2r. 5 කියන්නේ 7න් 22යි r වෙනුවට දාන්න 7 බෙදීම 2. මෙතන දශම දාන්න යන්න එපා. දශම දැම්මොත් අර ගුණ කරන්න අමාරුයි. එකතු කිරීම 2යි r කියන්නේ 2 වැඩි කිරීම r වෙනුවට දාන්න 7 බෙදීම 2 එහෙම නැත්නම් 2කින් 7. දැන් බලන්න මේ කැපෙන ඒවා 7ට 1යි 7ට 1යි 7ෙන් බෙදන්න පුළුවන්. 2කින් බෙදන්න පුළුවන් දෙවරක් 1යි දෙවරක් 11යි. මෙතනත් මේ දෙන්න අතර ගුණිතයක් තියෙන්නේ. මේ දෙන්න කපන්න බෑ. ඔන්න තේරුම් ගන්න. මෙතන එකතු කිරීමක් ළමයි. මේ දෙන්න කපන්න බෑ. ගුණිතයක් විතරයි කපන්න පුළුවන්. මේ දෙන්න අතර ගුණිතයක් ඉඳ මේ දෙන්න අතර 2කින් බෙදන්න පුළුවන්. 1යි 1යි. දැන් මෙතන උඩ ඉතිරි වෙනවා 11 වරක් 1 11යි යට 1. ධන මෙතන 1 7යි යට 1යි. 11කින් බෙදුම 11යි 7කින් බෙදුම 7යි 11යි 7යි එකතු වුණාම කීයද? 18යි සෙන්ටිමීටර. හරි සටහන් කරගන්න. ඊට පස්සේ බලමු මෙන්න මේ ගණන් තුනක් දාලා තියෙනවා. මේක මේ අඳුරු කරපු කොටසේ පරිමිතිය සොයන්න කියලා තමයි තියෙන්නේ. හරිද? මෙන්න මේ රූප සටහන් තුනේ අඳුරු කළ කොටසේ පරිමිතිය සොයමු. පළවෙනි එක බලන්න. මේක ගත්තොත් මේ තියෙන්නේ සමචතුරස්‍රයක්. හරි. එහෙනම් මේක 14යි නම් මේකත් 14යි මේකත් 14යි. මේකේ අඳුරු කර කොටසේ පරිමිතිය කියන්නේ මේ වටේ දිගනේ. එහෙනම් මම මෙතනින් පටන් ගත්තොත් මේ දිග එකතු කිරීම මෙන්න මේ දිග මේ චාප දිගක් තියෙන්නේ. හොඳට බලන්න මේ තියෙන චාප දිගක් දීලා නැහැ. ඊට පස්සේ මෙතන මේ සරල රේඛාව ඒක දාන්න 14යි මේකත් දාන්න 14යි. ඒක ඕනනම් දාගන්න පුළුවන්. මේකත් 14. සමචතුරස්‍රයක් මෙතන ගාට බේන මේ ඉරිකැලක් සංකේතයක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ පාද හතරම සමානයි කියන එක. හරි. ඒතර මෙන්න මේ තියෙන්නේ අර්ධවෘතයක්. මේ අර්ධවෘතයේ පරිමිතිය ඕනේ නැහැ. මේ ටික ඕනේ නැහැ. මේ ඇතුලේ තියෙන දිගනේ. මේ චාප දිග විතරයි ඕන අපිට. අර්ධවෘතයේ චාප දිග විතරයි ඕන. මෙන්න මේ කොටස විතරයි ඕන. එහෙනම් මුලින්ම අන්න ඒක හොයාගෙන ඉන්න. ඒතර ඔයාලට පේනවා මේකේ මේ මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර තමයි විස්කම්භය කියලා කියන්නේ. මේ පාදයේ නේද වෘත්තයේ විස්කම්භය වෙලා තියෙන්නේ. විස්කම්භය 14යි කියන්නේ අරේ කීයද? 14 බෙදන්න 2කින්. එහෙනම් එනවා සෙන්ටිමීටර් 7ක් වුණ අරේ 6. එවනම් අපි හොයමු අර්ධ වෘතයේ චාප දිග හොයමු. චාප දිග. අන්න අර්ධ වෘතයේ චාප දිග හොයන්න යන්නේ. හරිද? මම මෙතනින් හදන්නම්. අර්ධ වෘතයක චාප දිග හොයන්නේ කොහොමද? භාගය වැඩි කිරීම 2πr නේද? 2πr එහෙම නැත්නම් මේ දෙක දෙක කපලා 5r කියලා දාන්න පුළුවන්. මේක දෙකට දෙක කැපුණාම 5r වෙනවා. ඒක කලින් කරා. හරිද? සම්පූර්ණ දෙක චාප දිග නම් 2πr එයින් භාගයක හොයන්නේ. භාගය වැඩි කිරීම 2πr. එතන කපලා ඇවිල්ලා මෙන්න මෙහෙම වෙනවා. කලින් කරේ අර්ධ වෘත්තාකාර ආස්තරයක පරිමිතිය වෙන 5r ධන 2r. ඒක 5r කියන්නේ චාප දිග. අපිට මෙතන චාප දිග විතරයි නෝන. 2r අවශ්‍ය වෙන්නේ නැහැ. එවනම් 5 කියන්නේ 7න් 22යි. r වෙනුවට ආදේශ කරනවා කීයද? r කියන්නේ 7යි.
අත කපල යනවා සෙන්ටිමීටර් 22ක් එනවා අර්ධ වෘත්ත චාප දිග. right එහෙනම් දැන් පරිමිතිය හොයන්න පුළුවන්. පරිමිතිය සමානයි මෙතන බලන්න 14 තුනක් තියෙනවා. 14 එකතු කිරීම 14 මේ චාප කොටස ඕන එක කීයද 22යි. ඔන්න ඔය ටික එකතු කරන්න. 4 8 12 2යි 14න් 4 4 8 12 14න් 4 එකක් ඉතිරි 2යි 3යි 4යි 5යි 1යි 6යි 64යි තොර සෙන්ටිමීටර් 64ක් තමයි මේකේ පරිමිතියට එන්නේ. ගන්න දෙවෙනි එකට බලමු. මේක මේ නිකන් අයිස්ක්‍රීම් කොට්ටක් වගේ. අයිස්ක්‍රීම් පුරවපු. හරි. මේක කියනවා කේතුව කියලා. කේතුව. මේකෙත් මේ අඳුරු කර කොටසේ පරිමිතිය කියන්නේ මෙන්න මේ දිගවල ටික තමයි අවශ්‍ය වෙන්නේ. මේ දිග වුණ ඒ දිග දන්නවා. ඔයාලට පේන මෙතන මේ සංකේතයක් දාලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දෙන්නම ඉරි කෑලි එකකින් දාලා කියන්නේ මෙයා සමානයි. එහෙනම් ඒකත් පහයි. එහෙනම් මේ දිග ඕන මෙන්න මේ දිග ඕන මේ තියෙන්නේ චාපයක් අර්ධ වෘත්තාකාර චාපයක්. වෘත්තයෙන් භාගයක්. එහෙනම් 5r නේ. මේ දිගත් ඕනේ දිග ගන්නවා. එහෙනම් අපි මුලින්ම මේ චාප දිග හොයාගමු. චාප දිග හොයන්න අපිට අරය අවශ්‍ය වෙනෝනේ. අර්ධ වෘත්තාකාර ආස්තරයක චාප දිග 5r නේ. එහෙනම් අරය ඕන වෙන මුලින්ම අරය හොයාගන්න විස්කම්භය දීලා තියෙන 7යි. එහෙනම් 7 බෙදීම 2 තමයි අරය වෙන්නේ. දැන් එහෙනම් චාප දිග හොයමු. චාප දිග. එතන මෙතන අර්ධ වෘත්තයක් නේ. අර්ධ වෘත්තයක චාප දිග ගන්නේ 5r වලින්. එහෙම නැත්නම් භාගය වැඩි කිරීම 2πr. මෙතන ආදේශ කරොත් 5 කියන්නේ 7න් 22යි. r වෙනුවට දාන්නේ 7 නෙවෙයි පරිලෝක ගන්න එපා 7 බෙදීම 2. දැන් මෙතන මේ 7යි 7යි කපල යනවා. දෙකෙන් කැපෙන දෙවරක් 1යි 11යි 11කින් වෙනවා මේ 11 යන චාප දිගාව සෙන්ටිමීටර් 11. දැන් එහෙනම් පරිමිතිය හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. පරිමිතිය සමානයි මෙන්න මේ ටික වල එකතු කරන්න. 5යි 5 එකතු කිරීම මේ අර්ධ වෘත්තාකාර චාප කොටස සෙන්ටිමීටර් 11. 10යි 11 කියන්නේ 21යි සෙන්ටිමීටර්. ඒකත් හරි. දැන් තුන්වෙනි ගානට යමු. තුන්වෙනි ගානේ අඳුරු කළ කොටසේ පරිමිතිය කියලා කියන්නේ මේ බලන්න මෙන්න මේ විශාල චාප කොටස ඕන. විශාල අර්ධ වෘත්ත චාප කොටස ඕන. මේ විශාල වෘත්තයේ මේක උඩ තියෙන එක. විශාල අර්ධ වෘත්ත චාප කොටස ඕන. එකතු කිරීම මේ දිග ඕන. ඊට පස්සේ මෙන්න මේ චාප දිග මේ තියෙන්නේ කුඩා වෘත්තයේ චාප දිග එකතු කිරීම මෙන්න මේ දිග. මේ තියෙන්නේ සරල රේඛා දිග. ඒ දිග නම් හොයාගන්න පුළුවන් නේද? මෙතන ඉඳලා මෙතෙන්ටම දිග මේ කීයද? 10.5යි. මේ කියන්නේ විශාල වෘත්තයේ ආරය මේ දීලා තියෙන්නේ. බලන්න මේ කේන්ද්‍රය මෙතන නම් විශාල වෘත්තයේ ආරය තමයි මේ තියෙන්නේ. කුඩා වෘත්තයේ ආරය කියන්නේ මේක. මේ දිග. ඉතින් කුඩා වෘත්තයේ ආරය මේකත් ඒකමනේ. කුඩා වෘත්තයේ ආරය දීලා තියෙනවා 7යි. විශාල වෘත්තයේ ආරය 10.5යි. මෙතන 7 නම් ළමයි මෙතනත් 7යිනේ. මම උන්න දාගන්න මෙතනත් සෙන්ටිමීටර් 7යි නේද? හරි. ඒතර මේ මුළු දිගම 10.5යි නම් මේක 7යි නම් මේක හොයාගන්න මොකද්ද කරන්නේ? මේ විශාල දිගෙන් මේ දිග අඩු කරන්න. ඒ කියන්නේ කීයද දෙන්නේ? එහෙනම් අපි මොකද කරන්නේ? මේ 10.5න් මුලින්ම අඩු කරමු 7ක්. 10.5න් 7ක් අඩු කරන්න. දැන් මේ අඩු කරන විදිය මම පොඩ්ඩක් මෙතන කරන්නම් ඉඩමදි නිසා 10.5න් දශම තිත තියන්න අඩු කරන්න ඕන 7යි දශම නැති ඉඳ දශම බිංදුව. 5 බිංදුව 5යි 10 මතක් කරනවා 3යි 3.5ක් වෙනකොට දශම තිතේ කෙලින් වෙන්න ඕන. උත්තරයක් කියද 3.5යි සෙන්ටිමීටර නම් මේ දිග හරියි. ඊළඟ මේක 3.5 නම් මේකත් කීයද? ඒත් 3.5 තමයි. හරි. එහෙනම් දැන් ඔය රේඛීය කොටස් දෙක ගත්තා. දැන් ඕන මේ චාප දිග වල දෙක අර්ධ වෘත්ත චාප දිග වල මේ විශාල එකයි කුඩා එකයි. එහෙනම් අපි පටන් ගමු විශාල අර්ධ වෘත්තයේ චාප දිග. විශාල අර්ධ වෘත්තයේ චාප දිග මුලින්ම හොයමු. චාප දිග හොයන්නේ 5r වලින්. විශාල වෘත්තයේ තර 5 කියන්නේ 7න් 22යි කොහොමත් r කියන්නේ විශාල වෘත්තයේ අරය මේ බලන්න 10.5යි. අන්න දශම ගානක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මම කිව්වා 3.5න් කපන චක්‍රය 3.5 චක්‍රේ
4 3.5 2යි 10.5ට 3.5 3යි. දැන් මෙන්න මේ දෙන්න කපන්න පුළුවන්. දෙවරක් 1යි 22 දෙවරක් 11යි. 11 3ෙන් වැඩි කරන්න තියෙන්නේ කීයක් දෙන්නේ? 33යි සෙන්ටිමීටර. ඔන්න විශාල අර්ධවෘත්ත චාප දිග හෙව්වා. දැන් හොයමු කුඩා අර්ධ වෘත්තයේ චාප දිග. කුඩා අර්ධ වෘත්තයේ චාප දිග. කුඩා අර්ධ වෘත්තය කියන්නේ මේකනේ. ඒකේ ආරය දීලා තියෙනවා 7යි. එමනම් අර්ධ වෘත්තයේ චාප දිග හොයන්නේ 5r වලින්. මේ ටික විතරයි ඕන. 2r එකතු කරන්නේ මේ ටිකත් හොයන්න ඕන නම්. ඒ ටික හොයන්න ඕනේ නැහැ නේ. චාප දිග විතරයි. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ කීයද? 7යි. r වලට එන 7යි. මේ 7 7යි කපලා යන කීයද එන්නේ? 22යි සෙන්ටිමීටර. ඒකත් හරි. දැන් එන පරිමිතිය. පරිමිතිය සමානයි මේ දිග වලට එකතු කරන්න. මේ දිග එනවා විශාල අර්ධ වෘත්තයේ චාප දිග එනවා 33. 33 එකතු කිරීම මේ දිග කීයක්ද ආවේ? 3.5. මෙතන 3.5 එකතු කිරීම මේ දිග දැන් ගන්න කීයද? කුඩා අර්ධ චාප දිග 22ක් එනවා. 22 එකතු කිරීම නැවතත් මේ දිග ඕන. ඒ දිග 3.5. හරි බෑනේ දශම එකතු කරද්දි මෙතන පටලැවෙනවා වගේනේ. 3.5යි 3.5 එකතු කරන්න කීයද? 3.5 කියන්නේ 7යි. 3.5 7යි. 33ට 7ක් එකතු කරාම 40යි. 33 7යි 40යි 40ට 22ක් එකතු කරන්න 62ක් කියලා. එහෙනම් සෙන්ටිමීටර් 62යි පරිමිතිය එන්නේ. හරිද? හරි ඒවට ඔක්කොම සටහන් කරගන්න. හරි බලන්න මෙන්න මේ ප්‍රශ්නය. ප්‍රශ්න වල ලියා ගන්න මෙහෙම. රූපේ දැක්වෙන්නේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින් සහ අර්ධවෘත්තාකාර කොටස් දෙකකින් සමන්විත පිට්ටනියක රූප සටහනකි. එතකොට ඒකේ දිග දීලා තියෙනවා 110යි. ඒක රූප සටහන ඇඳ ගන්න දැන්. රූප සටහන ඇඳ ගන්න. ඊට පස්සේ රෝමිලකම් 1 පිට්ටනියේ පරිමිතිය සොයන්න. රෝමිලකම් 1 පිට්ටනියේ පරිමිතිය 2 ක්‍රීඩකයෙක් වට 2මාරක් දුවන විට ඔහු ගෙවා යන දුර සොයන්න. හරිද? ඒ කියන්නේ මෙන්න මේක වටේ වට 2මාරක් දුවනවා. පිට්ටනිය වටා. මෙතන ලියා ගන්න පිට්ටනිය වටා ක්‍රීඩකයෙක් වට 2මාරක් දුවන විට ඔහු ගෙවා යන දුර. දැන් බලන්න රෝමිලකම් 1 පිට්ටනියේ පරිමිතිය හොයන්න. පරිමිතිය කියලා කියන්නේ මේ වටේ දිගනේ. එතන මේක 110යි නම් මේකත් 110යි. ත්‍රිකෝණාශ්‍රයක් මේක 70 නම් මේකත් 70. ඔයනේ විස්කම්භය 70 නම් අපි මුලින්ම අරය හොයාගෙන ඉමු. මේ අරය කියන්නේ ළමයි කීයද නම් 70 බෙදන්න 2කින් මීටර එනවා 35ක්. ඔන්න අරය හොයාගත්ත මුලින්ම. ඊළඟට දැන් බලමු එහෙනම් මේක පරිමිතිය හොයද්දි මේ දිග ඕන මෙන්න මේ අර්ධවෘත්ත දිග ඕන අර්ධවෘත්ත චාප දිග ඕන මේ දිග දන්නවා මෙතනත් අර්ධවෘත්ත චාප දිග ඕන. ඉතින් ඔයාලට පේනවනේ මේ විස්කම්භය තමයි මේක. එහෙනම් අරයත් ඒකමනේ. මේ දෙන්නම සමාන අර්ධවෘත්ත දෙකක්. අර්ධවෘත්ත දෙක දිගින් මේ චාප කොටස් දෙක දිගින් සමානයි. එහෙනම් එකක් හොයාගත්තා නම් ඇති දෙකම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේකම තමයි මේ දිග එන්නේ. එහෙනම් අපි අර්ධවෘත්ත චාප දිග හොයමු. එකක් හොයාගත්තා නම් ඇති. අර්ධවෘත්ත චාප දිග හොයන්නේ 5r වලින්. 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ මෙතෙන්දි කීයද? 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 70 නෙවෙයි විස්කම්භය. r කියන්නේ 35යි. දැන් 7න් කඩන 4ක් 1යි 4ක් 5 35 5 වැඩි කරන්න 22න් එතකොට එනවා 110ක් මීටර. ඔන්න අර්ධවෘත්ත චාප දිගේ යවුවා. දැන් එනවා පරිමිතිය හොයාගන්න පුළුවන් ඉතා පහසුවෙන්. අපි මෙතනම හොයමු. පරිමිතිය කියන්නේ නම් වටේ දිග එකතුව 110. එකතු කිරීම මේ දිග නම් කීයද එන්නේ? ඒත් 110. එකතු කිරීම 110 නෑ. මේ දිගත් 110 එකතු කිරීම නම් අනිත් දිගත් 110. මේ දිගත් 100. දැන් අතර මේ මැද කෑලි දෙක එන්නේ වටේ දිග ඕන පරිමිතිය. 110 ඒවා 4ක් කියන්නේ 440ක් එනවා මීටර. දැන් පළවෙනි එක හරි. දැන් දෙවෙනි එකේ කියන්නේ මොකද්ද?
ක්‍රීඩකෙක් වට දෙකමාරක් දුවන විට ඔහු ගෙවා යන දුර. ඉතින් වට දෙකමාර මේ පිට්ටනිය වටානේ. එක වටයක් දුවනවා කියන්නේ මේ පරිමිතිය නේද? ක්‍රීඩකෙක් ඔය පිට්ටනිය වටා එක වටයක් යනවා කියන්නේ පරිමිතිය. ඒ වගේ වට දෙකමාරක් කියන්නේ පරිමිතිය වගේ දෙකමාරක් එනම් දුවන දුර සමානයි මෙන්න මේ පරිමිතිය වගේ දෙකමාරක්. ඒ කියන්නේ 440 වැඩි කරන්න 2යි 2න් 1. එක වටයක් 440යිනේ. ඒ වගේ දෙකමාරක් එනම් 2යි 2න් වැඩි කරන්න. 440 මේක විෂම භාගයක් කරගමු. හරය එන්නේ මහරයමයි ලවයට එනවා. දෙවරක් 2 4 1යි 5යි. 2න් 5යි. දැන් දෙකෙන් කැපෙන දෙවරක් 22යි 220ක් එනවා. දෙකෙන් කැපුවාම 220 5න් වැඩි කරන 5 බිංදුවයි 5 2 10යි බිංදුව එකක් ඉතිරි 5 2 10 1යි 11යි වුණ බලන්න. ඔහු ගෙවා යන දුර මීටර් 1100ක් වෙන. හරි සටහන් කරගමු. ඊළඟ ගාන බලන්න මේ බෝඩ් එකේ දාලා තියෙන මේක ඇඳ ගන්න. ඊට පස්සේ මෙන්න මේක ලියා ගන්න. මේ පොතේ අභ්‍යාස ගාන අවශ්‍යයි ලියා ගන්න. අර්ධ වෘත්ත දෙකක් සංයුක්ත කර සකස් කර ඇති ආස්තරයක් රූපයේ දැක්වේ. විසිතුරු භාණ්ඩයක ඇසුරුම් පෙට්ටියේ ඇලවීම සඳහා සකස් කර ඇති මෙම ආස්තරය වටේට රන්වන් පාට නූලක් ඇලවීමට යෝජිතය. ප්‍රශ්නාංක 1 ආස්තරය වටා ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග සොයන්න. ආස්තරය වටා ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග සොයන්න. හරි. ඔක තමයි ප්‍රශ්නාංක 1කින් කියන්නේ. මේ තියෙන්නේ මේ ආස්තරය අර්ධ උත දෙකකින් හදලා තියෙන්නේ. දැන් බලන්න මේකේ අර්ධ උත දෙක කොතනද තියෙන්නේ කියලා. මෙන්න එක අර්ධ උතයක්. මේ විශාල අර්ධ උතය මේ තියෙන්නේ. ඒකේ විස්කම්භය තමයි මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දිග. ඒ අර්ධ උතයේ විස්කම්භය. ඒ විශාල අර්ධ උතය. ඊට පස්සේ වාට වෙනවා මෙතන මේ තව කුඩා අර්ධ උතයක් තියෙනවා. මේ තියෙන්නේ. එහෙනම් ඔය අර්ධ උත දෙක එකට මේ කරලා තමයි හදලා තියෙන්නේ මේ ආස්තරය. හරිද? දැන් අහන්නේ මෙන්න මේ ආස්තරයේ වටා නූලක් අල්ලන්න ඕන නේද? ආස්තරයේ වටා ඇලවීමට අවශ්‍ය නූලේ අවම දිග. මෙන්න මේ ආස්තරයේ වටා රන්වන් පාට නූලක් අල්ලන්න ඕනලු. මෙන්න මේ නූලේ අවම දිග තමයි අහන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ අහන්නේ? මෙන්න මේ ආස්තරයේ පරිමිතිය තමයි අහන්නේ. නොකිය අහන්නේ මේ ආස්තරයේ පරිමිතිය. හරි. ඒතකොට එහෙනම් පරිමිතිය කියන්නේ මේ ආස්තරයේ වටේ දිග. මේක වටේනේ නූල අල්ලන්නේ. එහෙමනම් මෙතනින් පටන් ගත්තොත් මේ දිග මේ දිග මේ දිග මේ දිග උන්නු ටික දිගවල එකතුව තමයි ඕන. එතකොට මේ දිග කියන්නේ මේ සරල රේඛාවක්. ඒ වලට පේනවද මේ දිග 1.4යි කියලා. ඉතින් මේකත් 1.4යි. ওই දිගවල දෙක සමානයි. දෙපැත්තම සමබරවනේ තියෙන ආස්තරේ. මේක 1.4යි. දැන් එහෙනම් මේ දිග ඕන ඊට පස්සේ මෙන්න මේ දිග ඕන. මේ තියෙන්නේ මොකද්ද මේ? මේ අර්ධ උත චාප දිගක් තියෙන්නේ. ඒ දිග දන්නේ නැහැ. ඊට පස්සේ මේ දිග ඕන. ඒක දන්න 1.4යි. ඊට පස්සේ මෙන්න මේ චාප දිග ඕන. ඒ දිග දන්නේත් නැහැ. එහෙනම් අපි මේ චාප දිග වල දෙක හොයමු. එහෙනම් මුලින්ම හොයමු කුඩා චාප දිග. කුඩා චාප දිග. කුඩා අර්ධ උත. අර්ධ උත චාප දිග. ඒ කියන්නේ මෙන්න මේක තමයි හොයන්න යන්නේ. චාප දිගක් හොයන්නේ මොකින්ද? 5r වලින්. අර්ධ උත එක චාප දිග හොයන්නේ 5r වලින්. ඉතින් මෙතන 5 කියන්නේ 7න් 22යි. දැන් ළමයි r ඕන. දැන් මේ කුඩා වෘතයේ අරය ඕන. මේ දීලා තියෙන්නේ මොකද්ද මේ 4.2 කියන්නේ විස්කම්භය. මෙන්න මේ සම්පූර්ණ දිගනේ. ඉතින් විස්කම්භය 4.2 නම් 4.2 නම් r කියන්නේ 4.2 බෙදීම කීයද? 4.2 දෙකෙන් බෙදන්න. එතකොට එනවා 2.1ක්. 4.2 දෙකෙන් බෙදන්න මෙහෙමනේ. 4ට දෙකේව 2යි දෙවරක් 2 4යි බිංදුවයි. එතන දශම තිතත් එන්න ඕනේ ඒ කෙලින්මයි. උත්තරේ දශම තිතත් ඒ කෙලින්මයි. දෙක ගත්තොත් 2ට දෙකේව 1යි. 1 කරත් 2යි බිංදුව. එහෙනම් 2.1 තමයි අරයට එන්නේ. මම මෙතෙන්ට දානවා 2.1.
හරි. දැන් බලමු. දැන් මෙතන මේ දශම සංඛ්‍යාවක් නේ තියෙන්නේ. මේ දශම තිබ්බාම අමාරු නිසා මේ 2.1 කියන එක භාග සංඛ්‍යාවක් විදියට ලියා ගන්න. ලියුම ඇතුව සුළු කරන්නත් පුළුවන්. මම මේ දේශි විදියක් කියන්නේ 2.1 භාග සංඛ්‍යාවක් කරන්න මොකද කරන්නේ? මේ 2.1 කියන්නේ 21 බෙදීම 10. හරි 2.1 කියන්නේ 21 බෙදීම 10. එහෙම නැතුවත් හදන්න පුළුවන්. මේක ගුණ කරලා 7න් බෙදලා හදන්නත් පුළුවන්. 21 බෙදීම 10 තමයි 2.1 කියන්නේ. නම් මෙතෙන්ට ආදේශ කරන්නම් 21 බෙදීම 10. අන්න 2.1 වෙනුවට දැම්මා. දැන් බලමු කැපෙනේවා. මේ 7න් කපන්න පුළුවන් 4ක් 1යි 21ට 4ක් 3ක් එනවා. හරි දැන් මම මේක කපන්න යන්නේ නැහැ. මේක මේව තියාගෙන ಗುಣ කරන්නම්. 22 3න් වැඩුණාම කීයද 66යි. 66 බෙදනවා 10. හරයට එන්නේ එක්වරක් 10 10. දැන් මේ 10 බෙදද්දී මොකද්ද වෙන්නේ? දශම තිත එකපාරක් පන්නනවා පිටිපස්සට වම් පැත්තට. දැන් 66 දශම තිත තියෙන්නේ කොතනද? 66 කියන්නේ 66.0 විදිහට තමයි තියෙන්නේ. නම් 66 දශම තිත තියෙන්නේ මෙතන. 10න් බෙදනකොට දශම තිත එකක් මෙහෙට යනවා. ඒ කියන්නේ මෙතන තියෙන දශම තිත මෙතෙන්ට එනවා 6.6 බිඳුවනේ. 100න් බෙදුවා දශම තිත දෙකක් මේ පැත්තට. එතන මේ දශම තිතේ සංඛ්‍යාවෙන් පිටිපස්සේ මේ ඉස්සරහා පිටිපස්සේ ඉස්සරහා බිඳුව වල වටිනාකමක් නැති හින්දා එක අයින් කරන්න පුළුවන්. හරිනම් උත්තරේ කීයද? 6.6 සෙන්ටිමීටර වෙන්නේ උඩා අර්ධ උත කොටසේ චාප දිග. ඊළඟට අපි මේ විශාල අර්ධ උත චාප දිග හොයමු. හරි. විශාල අර්ධ වෘත්තයේ චාප දිග. ඒ කියන්නේ මෙන්න මේ දිග. දැන් මේ දිග හොයන්න යන්න. විශාල අර්ධ වෘත්තයේ චාප දිග. ඒකෙදි තරය වුණ වෙන මුලින්ම අපි අරය හොයාගමු. බලමු මේකේ අරය කියන්නේ මොකද්ද කියලා. අරය කියන්නේ ළමයි මෙන්න මෙතන ඉඳලා තියෙන දුර. කුඩා වෘත්තයේ චාප දිග අරය ආව 2.1 නේ. කුඩා වෘත්තයේ අරය 2.1 නේ. මේ ටික ඔය ටික 2.1යි. එහෙනම් මේ දිග කියන්නේ මේ දිගේ එකතුව 2.1 1.4 එකතුව තමයි මෙන්න මේ අරය කියලා කියන්නේ. නම් විශාල වෘත්තයේ අරය එනවා 2.1 එකතු කිරීම 1.4යි. මේ දෙන්න එකතු කරන්න දශම තිත කෙලින් දශම තිත 4 1 5යි. පළමු දශම ස්ථානය එකතු කරන්න දශම තිත තියන්න 2 1 3යි. 3.5ක් එක. හරි දැන් එකත් හරි. එහෙනම් අපි විශාල වෘත්තයේ විශාල අර්ධ වෘත්තයේ චාප දිග හොයමු. විශාල අර්ධ වෘත්තයේ චාප දිග සමානයි. මෙතනින් පස්සේ එනවා මොකද්ද සූත්‍රය? 5r. 5 කියන්නේ 7.22යි. r වෙනුවට දාන්නේ 3.5. 3.5. right දැන් ඔය 3.5 චක්‍රය දන්නවනේ. 3.5න් බෙදන්න පුළුවන් 3.5ට 3.5යි 7ට 3.5ව 2යි. ඊට මේ දෙන්න බැලුවොත් දෙකෙන් කැපෙන 1යි 22ට 11යි කියන්නේ 11යි සෙන්ටිමීටර එනවා මේ තියෙන්නේ චාප දිග. විශාල අර්ධයේ චාප දිගත් ආව. එහෙනම් දැන් මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නවා මේ දිග දන්නවා. එහෙනම් පරිමිතිය හොයන්න ඉතාම පහසුයි. ওই දිග වල ටික එකතු කරන්න. මෙතනින් පටන් ගත්තොත් 1.4 එකතු කිරීම මේ දිග කීයක් ආවද? කුඩා අර්ධ වෘත්තයේ චාප දිග 6.6. මම මේක යටින් ලියන්න ඒතර තව පහසු වෙනවා. 1.4 එතනනවා 6.6 මේ දිග නැවතත් 1.4 එකතු කිරීම මේ දිග යන සෙන්ටිමීටර 11. 11.0 11 කියන්නේ 11.0. ඒතකොට දශම තිත ගෙලින් දශම තිත තියන්න. පළමු දශම ස්ථානයේදී පළමු දශම ස්ථානය, එක ස්ථානයට එක ස්ථානය, දස ස්ථානයකින් දස ස්ථානය. උත්තරේ ඒ විදිහම තමයි. මේ ටික එකතු කරලා 6 4 10යි 4යි 14න් 4 එකක් අර පැත්තට ගෙනියනවා.
6යි 7යි 8යි 9යි 10යි බිංදු එකක් ඉතිරි 2යි 20.7යි සෙන්ටිමීටර් තමයි පරිමිතිය එන්නේ. හරි එතකොට මේ හොයන්න ඕන පරිමිතිය නෙවෙයිනේ. අහලා තියෙන්නේ මොකද්ද? ඉතින් අහලා තියෙන විදිහට උත්තරේ ලියන්න. රෝමිලක්කම් එකේදී අහන්නේ මේ තාම මේ උත්තරේ නම් හරි අවශ්‍ය නූලේ අවම දිග තමයි අහන්නේ. අවශ්‍ය නූලෙහි අවම දිග. ඉතින් මේක වටා නූල අදිනවා කියන්නේ මේකේ පරිමිතියම නේද අවශ්‍ය නූලේ අවම දිග එන්නේ නම් අර දිගමයි එන්නේ 20.4යි සෙන්ටිමීටර් තමයි අවශ්‍ය නූලේ අවම දිග එන්නේ. රෝමිලක්කම් දෙක ලියා ගන්න. මෙවැනි ආස්තර 500ක ඇලවීම සඳහා අවශ්‍ය අවම නූල් ප්‍රමාණය මීටර වලින් සොයන්න. අන්න දෙවෙනි එකේ කියනවා මෙවැනි ආස්තර 500ක ඇලවීමට අවශ්‍ය නූල් ප්‍රමාණය හොයන්නලු මීටර වලින්. ඊළඟ එකකට 20.4ක් ඕන නම් එක ආස්තරයකට ඕන 20.4ක්. ඉතින් ඒ වගේ 500ක හොයන්න මොකද කරන්නේ? 20.4 ගුණ කරන්න 500ක්. හරි 20.4 500ෙන් ගුණ කරන්න. එමනම් අපිට පුළුවන් මේ දශම අමතක කරලා ගුණ කරන්න. පස්සේ දශම තිත තියන්න පුළුවන්. දශම අමතක කරලා ගුණ කරමු 20.4 500 කියන්නේ 204 ගුණ කරන්න 500ෙන් මම එක 5ෙන් ගුණ කරලා අකට බිංදු දෙකක් දාන්න. දශම අමතක කරලා මේ ගුණ කරන්නේ 5 අතර 20ෙන් බිංදුව දෙකක් ඉතිරි 5 බිංදුවයි 2යි 5 අතර 2 10යි. එහෙනම් 500ෙන් ගුණ කරනවා කියන්නේ අකට බිංදු දෙකක් දාන්න. මේ 5ෙන් ගුණ කරේ. හරි දැන් දශම තියන්න ඕන. ඒතකොට අපිට එක දශම ස්ථානයේ තියෙන්නේ මේක විතරයි නේද? එක දශම ස්ථානයක් තියන්න. මෙන්න මෙතන තමයි පළමු දශම ස්ථානය වෙන විදිහට දශම තිත තියුවා. කියන්නේ 10200යි සෙන්ටිමීටර වලින් එන්නේ. 10200යි සෙන්ටිමීටර. හොයන්න ඕන මීටර වලින් හොයන්න මොකද කරන්නේ? c/m බෙදනවා. c/m බෙදන්නේ. එතකොට මේක මීටර වෙනවා. බිංදු දෙකක් අපල යනවා ඉන්නේ 102යි මීටර. ඔන්න එනම් මේ 500ටම යනවා. මේ ආස්තර 500ටම 102යි සෙන්ටිමීටර. මීටර 102ක් යනවා. හරිද ලියා ගන්න. හරි ඊළඟ ප්‍රශ්නය බලමු. මෙන්න මේ ප්‍රශ්නය ලියා ගන්න. ක්‍රීඩකයෙක් සරල රේඛීය මාර්ගයක බයිසිකලයක් පදී. බයිසිකලයේ රෝදයක අරය සෙන්ටිමීටර් 28ක් වේ. සෙන්ටිමීටර් 28ක් වේ. 28යි සෙන්ටිමීටර්. හරි. රෝමිලක්කම් එක රෝදයේ එක් වටයක් කරකැවීමේදී බයිසිකලය ඉදිරියට යන දුර සොයන්න. මෙන්න මේ ඇඳලා තියෙන මම රෝදය මෙන්න මේක එක වටයක් කරකැවෙනකොට බයිසිකලේ ඉදිරියට යන දුර තමයි ප්‍රශ්නාංක 1කින් අහන්නේ රෝමිලක්කම් 1. දෙවෙනි එක රෝදයේ වට 50ක් කරකැවෙන විට බයිසිකලේ ඉදිරියට යන දුර සොයන්න. රෝදයේ වට 50ක් කරකැවෙන විට බයිසිකලේ ඉදිරියට යන දුර සොයන්න. රෝමිලක්කම් 3 මීටර 1500ක දුරක් යාමේදී බයිසිකල් රෝදය අවම වශයෙන් වට 800ක්වත් කරකැවෙන බව ක්‍රීඩකයා පවසයි. මෙම අදහසට ඔබ එකඟ වන්නේද? පිළිතුර පැහැදිලි කරන්න. හරි එහෙනම් දැන් බලමු මේකේ ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 අහන්නේ මෙන්න මේ රෝදය එක වටයක් කරකැවෙනකොට බයිසිකලේ කොච්චර දුරක් ඉස්සරහට යනවද කියලා. හරිද? මේ බයිසිකල් රෝදයක දීලා තියෙනවා අරය සෙන්ටිමීටර් 28යි. මෙන්න බලන්න බයිසිකල් රෝදය කියන්නේ වෘතයක්නේ. ඒතර මේක වටයක් කරකැවෙනවා කියන්නේ අපි තුන් මෙතනින් පටන් ගත්තා නම් දැන් මෙහෙට යනවා කියලා හිතන්නකො. ඒතර මෙයා මෙහෙම පොළවේ ගෑවිගෙන යනවා නේද? මෙහෙම ගෑවිගෙන යනවා. මෙහෙම ගිහිල්ලා ආයේ එතෙන්ට එනවා. අන්න එතෙන්ට යනවා කියන්නේ වටයක්. ඒ කියන්නේ මෙන්න මේකේ පරිධිය තමයි මේ වෘතයේ පරිධිය තමයි
මේ එක වටයක් ගමන් කරනවා කියලා කියයි. එහෙනම් එක වටයක් ගමන් කරන විට මේක වටයක් කරකැවෙනකොට ගමන් කරන දුර කියන්නේ මෙන්න මේ වෘත්තයේ පරිධිය. එහෙනම් පරිධිය වුණනම් හරි. පරිධිය හොයන්න වෘත්තයක පරිධිය හොයන්නේ 2πr වලින්. මෙතන 2 වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 ගන්න. r වෙනුවට දාන 28. බලමු 4ක් කැපෙන එකයි 4ක් 28ට 4ක් එනවා. දැන් මේ දෙක වැඩි කරන්න 22 දෙකෙන් වැඩුණාම 44යි 44 4ෙන් වැඩි කරන්න 44 4ෙන් වැඩි කරන්න. එතකොට යනවා 4 වරක් 4 16න් 6 එකක් ඉතිරි 4 වරක් 4 16යි 17යි 176 සෙන්ටිමීටර. ඔන්න මේ රෝදේ පරිමිතිය පරිධියාව. එමනම් එක වටයක් කරකැවෙනවා කියන්නේ මේ පරිධියට සමාන දුරක් තමයි යන්නේ. එහෙනම් වටයක් කරකැවෙන විට ගමන් කරන දුර. එහෙනම් පළවෙනි එකට ලියනවා ගමන් කරන ඔන්න කෙටියෙන් දාන්නේ ගමන් කරන දුර. සමාන එහෙනම් මේකම තමයි. බයිසිකල් රෝදේ පරිධිය තමයි එක වටයක් ගමන් කරන විට ඉස්සරහට යන දුර වෙන්නේ. හරි දැන් ප්‍රශ්නාංක 2 බලමු. ප්‍රශ්නාංක 2 කියනවා රෝදය වට 50ක් කරකැවෙන විට බයිසිකලේ ඉදිරියට ගමන් කරන දුර. මේ එක වටයක් ගමන් කරනකොට මෙච්චර දුරක් යනවා නම් වට 50ක් යන විට ගමන් කරන දුර හොයන්න 176 වැඩි කරන්න 50. හරි. එහෙනම් මේක 5න් වැඩි කරලා අගට බිඳුවක් දාමු. 5න් වැඩි කරමු. 5 වරක් 6 30 බිඳුව 3ක් ඉතිරි. 5 වරක් 7 35 3යි 38න් 8 3ක් ඉතිරි. 5 වරක් 5 3යි 8යි. 880ක් වෙනවා 5න් වැඩි කරොත් 50න් වැඩි කරනවා කියන්නේ අගට බිඳුවක් වෙනවා. එහෙනම් ඔන්න 8800යි සෙන්ටිමීටර. ඉතින් මේක මම මීටර කරන්නේ 100ෙන් බෙදන්නම්. 8800 බෙදනවා 100ෙන්. ඒතර මීටර වෙනවා. ඒතර එනවා කීයක්ද? මීටර 88ක්. වට 550ක් යනකොට මීටර 88ක් යන්න පුළුවන් බයිසිකලෙට. අත්‍යවශ්‍ය කියලා ප්‍රශ්නාංක 3 රෝම ඉලක්කම් 3 කියනවා මීටර 1500ක දුරක් යාමේදී බයිසිකල් රෝදය අවම වශයෙන් වට 800ක්වත් කරකැවෙන බව ක්‍රීඩකයා පවසයි. මීටර 1500ක්. හරි එහෙනම් මේ ඔක්කොම දුර මුළු දුර මීටර 1500යි. එක වටයක දුර කීයක්ද? එක වටයක දුර කීයද? 176යි සෙන්ටිමීටර. එhmenan අපිට වටකරන හොයන්න පුළුවන්. වටකරන සමානයි මුළු දුර බෙදන්න වටයක දුරෙන්. වටයක දුර. ළමයි වටයක දුර කියන්නේ මේ බයිසිකල් රෝදේ එක වටයක් යන විට කොච්චර දුරක් යනවද කියන්නේ. ඒ කියන්නේ මේ බයිසිකල් රෝදේ පරිමිතිය. හරි දැන් මුළු දුර දීලා තියෙනවා. මුළු දුර දීලා තියෙන කීයක්ද? 1500යි මීටර. අන්තර බලන්න මෙතන තියෙන්නේ මීටර. වටයක දුර කීයද? 176යි සෙන්ටිමීටර. හරි 176 සෙන්ටිමීටර තියෙන්නේ. හරි එහෙනම් මේක මේ මීටර සෙන්ටිමීටර කරන්න 1500 වැඩි කරනවා 100ෙන්. ඒක බෙදන්න 176යි. දැන් එනවා 1,50,176න් බෙදන්න. 1,50,000 බෙදන්න 176යි. අනිත් පොඩක් අමාරුයි ඉතින් බෙදන්න 176න් බෙදන්න අමාරුයි. මම මේ 4ෙන් බෙදනවා. ඒතර ලේසි වෙනවනේ 176 4ෙන් බෙදන්න 14 4 වරක් 4යි එකක් ඉතිරි ආයි 16ට 4 වරක් 4ක් එන. ඒතර කීයක් යනවා 44ක් නේ. 4 වරක් 4 16 එකක් ඉතිරි 16ට නැවතත් 4යි. දැන් මෙතන 150ත් 4ෙන් බෙදන්න පුළුවන්. සෝරි 1500ත් 4ෙන් බෙදන්න පුළුවන් නේ. බලමු එහෙනම් මේක කීයක් වෙනවද කියලා 15ට 4 වරක් 3යි 12යි 4 වරක් 3 12යි 3ක් 30ට 4 වරක් 7 28යි දෙකක් ඉතිරි මෙතන බිඳුව 20ට 4 වරක් 5යි අන්න බලන්න 37500ක් එනවා 4ෙන් බෙදුවම. මේක තව සරල කරන්න පුළුවන්. නැවතත් 4ෙන් බෙදනවා. 44 4ෙන් බෙදුවම 11යි. හරි
37504න් බෙදන්න. මෙතන 37ට එනවා 4 වරක් 4 නේ 4 වරක් 9 36 එකක් ඉතිරි. 15ට 4 ඒවා 15ට 4 ඒවා 3යි 3 වරක් 4 12යි. ඒතර තුනක් ඉතිරි වෙන මේ 3යි මේ බිඳුව කියන්නේ 30යි. 30ට 4 ඒවා 7යි දෙකක් ඉතිරි 20ට නැවතත් 4 ඒවා 5ක් වෙනවා. හරි. දැන් බලන්න දැන් ටිකක් සරල වුණා. 9375 බෙදීම 11 එන්නේ. දැන් මේක 11න් බෙදන්න ලේසි ටිකක්. 93ට බලන්න 11 එක තියෙන්නේ 8යි. 8 වරක් 11 කියන්නේ 88යි. ඉතුරු වෙනවා 5ක්. 54 11 වරක් 55යි. ඉතුරු වෙනවා කීයක්ද දෙකක් නේද? දෙකක් ඉතුරු වෙනවා. ඒතර බලන්න මේ මෙතන 5නේ 25ට 11 වරක් 2යි දෙවරක් 22ක් එනවා තව 3ක් ඉතිරිත් වෙනවා. බලන්න එන වට ගණන 852යි. දැන් මෙතන කියන්නේ මොකද්ද? වට 800ක්වත් කරකැවෙන බව ක්‍රීඩකයා පවසන. ඉතින් 800ට වඩා කරකැවෙන අඩුම ගානේ 800ක් කරකැවෙනව නේද? 1500ක් යනවා කියන අඩුම ගානේ 800ක් කරකැවෙන නම් 852ක් කරකැවෙන එන ඔහුගේ ප්‍රකාශය සත්‍ය වේ. ඔහුගේ ප්‍රකාශය සත්‍යයි. හරි ළමයි එහෙනම් අපි වෘත්තයක පරිධිය ආශ්‍රිත සියලුම තියරි සාකච්ඡා කරා නේද? වෘත්තයක පරිමිතිය හොයන්න කරා. ඒ වගේම අර්ධ වෘත්තයක පරිමිතිය හොයන ඒවා මේ සියල්ලක්ම කරා. ඒ වගේම අපි ගැටලු කීපයකුත් සාකච්ඡා කරා. දැන් ඔයාලා මේ අභ්‍යාස පොතේ තියෙන සියලුම ගැටලු ටික අරගෙන නැවතත් කරන්න. ඒ වගේම පාස් පේපර්ස් හොයාගෙන මේ වගේ ගැටලු විසඳන්න බලන්න. එහෙනම් අපි පාඩම මෙතනින් අවසන් කරමු. නැවතත් අලුත් පාඩමක් අලුත් වීඩියෝ එකකින් පටන් ගන්නම්. එහෙනම් සියලු දෙනාටම ආයුබෝවන්.